හරි මාතෘකාව ලියන්නකො සම්බන්ධක පටක කියලා. හරි මාතෘකාව ලියන්න සම්බන්ධක පටක. දැන් සත්ව පටක ගත්තහම සත්ව පටක තියෙනවා ප්‍රධාන ආකාර 4ක්. අපි ඒ ගැන කතා කරලා තියෙනවා ගිය සතියේ. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, ස්නායු පටක සහ පේශි පටක විදිහට. දැන් ඒ අතරින් අපි මේ කතා කරන්න ගන්නේ සම්බන්ධක පටක. සම්බන්ධක පටක. right මම ලියන පාට පැහැදිලි නේද? ඔව් සර්. හරි. දැන් අහගන්න සම්බන්ධක පටක කියන මේකේ නම ගත්තහම සම්බන්ධක පටක කියන මේ පටකේ නම අරගත්තහම ඒ නම කියනකොටම අපිට මේ පොඩි අදහසක් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පටකය මොකක්ද කියලා පොඩි අදහසක් ඇත්තටම හිතා ගන්න පුළුවන්. සම්බන්ධක කියන වචනය ඇහෙනකොටම සම්බන්ධ කරනවා කියන අදහස මේක තුල තියෙනවා. හරිද? එතකොට ඇත්තටම ගත්තොත් එහෙම අපේ ශරීරයේ තියෙන විවිධ පටක සහ අවයව. ඒ කියන්නේ දැන් තවත් පටක වර්ග තියෙනවානේ. ඒ අනෙකුත් පටක වර්ගයි ඒ පටක එකතු වෙලා හැදෙන අවයව. මේවා එකිනෙක අතර සම්බන්ධතාවය ඇති කරගන්න වැදගත් වෙන පටක වර්ගයට තමයි අපි කියන්නේ සම්බන්ධක පටක කියලා. සම්බන්ධක පටක කියපුවාම එක පටක වර්ගයක් නෙමෙයි මේ පටක වර්ග ගණනාවක එකතුවක් තමයි පොදුවේ අපි හඳුන්වන්නේ සම්බන්ධක පටක කියලා. දැන් අපි ජීවියෙක් ගොඩනැගෙන විදිහ ගැන පොඩ්ඩක් හිතුවොත් එහෙම ජීවියෙක් ගොඩනැගෙනවා මුලින්ම සෛල වලින්. මේ සෛල විශාල ප්‍රමාණයක් එකට එකතු වුණාට පස්සේ හැදෙන ඒවට තමයි අපි කියන්නේ පටක කියලා. සෛල එකතු වෙලා හැදෙනවා පටක. ඊට පස්සේ මේ පටක එකතු වෙලා හැදෙනවා අවයව. පටක එකතු වෙලා අවයව නිර්මාණය වෙනවා. ඊළඟට ඒ අවයව එකතු වෙලා හැදෙනවා අවයව පද්ධති. අවයව පද්ධති හැදෙනවා. ඊළඟට අවයව පද්ධති එකතු වෙලා තමයි සම්පූර්ණ ජීවියෙක් නිර්මාණය වෙන්නේ. මේ කතාව හොඳට තේරුම් ගන්න. සෛල එකතු වෙලා පටක හැදෙනවා, පටක වලින් අවයව හැදෙනවා, අවයව එකතු වෙලා අවයව පද්ධති හැදෙනවා. ඒ අවයව පද්ධති රාශියකින් තමයි ජීවිය හැදෙන්නේ. අපි දැන් මිනිසා ගැන හිතුවොත් එහෙම දැන් මිනිසා හැදෙන සෛල. හරි? ඒ සෛල ගැන ඉතින් අපි දන්නවනේ සෛලයක් කියන්නේ මොකක්ද කියලා. ඒතකොට ඒ සෛල එකතු වෙලා හැදෙන විවිධ පටක වර්ග අපේ ශරීරයේ තියෙනවා. අපි ඒවා තමයි හඳුන්වන්නේ අපිච්ඡද පටක, ඊළඟට පේශි පටක, සම්බන්ධක පටක, ස්නායු පටක මේ ආදී වශයෙන්. මේ පටක වර්ග. මේ පටක එකතු වෙලා හැදෙනවා අවයව. දැන් අපි අවයව වලට උදාහරණයක් ගත්තොත් අක්මාව. අක්මාව කියන්නේ අවයවයක්. ඊළඟට මොළය. මොළය කියලා කියන්නේ අවයවයක්. ඊට පස්සේ අපි ගත්තොත් පෙනහලු. ඊළඟට හෘදය, ආමාශය මේවා අපේ ශරීරයේ තියෙන අවයව. මේ අවයව හැදෙන්නේ පටක ගණනාවක් එකට එකතු වෙලා. දැන් අපි පෙනහලු ගැන හිතුවොත් එහෙම දැන් පෙනහලු හදන්න අපිච්ඡද පටක දායක වෙනවා, සම්බන්ධක පටක දායක වෙනවා, පේශි පටක දායක වෙනවා, ඒ වගේම ස්නායු පටක දායක වෙනවා. අපි ගත්තොත් අපේ මොළය හදන්නත් ඒ වගේම අපිච්ඡද පටක, ඊළඟට පේශි පටක, ස්නායු පටක, සම්බන්ධක පටක දායක වෙනවා. මෙහිම පටක එකතු වෙලා තමයි නිර්මාණය වෙන්නේ අවයව. ඊළඟට මේ අවයව එකතු වෙලා හැදෙනවා අවයව පද්ධති. දැන් මුඛය, අන්නසෝත්‍රය, ඊට පස්සේ අපි ගත්තොත් ආමාශය, කුඩාන්ත්‍ර, මහාන්ත්‍ර, ඊළඟට ගුද මාර්ගය, ගුදය මේ වගේ කොටස් එකතු වෙලා මේ අවයව එකතු වෙලා හැදෙනවා ආහාර ජීර්ණ පද්ධතිය. අන්න ඒ වගේ අවයව එකතු වෙලා හැදෙනවා පද්ධති. අවසානයේ පද්ධති වලින් සම්පූර්ණ ජීවියා නිර්මාණය වෙනවා. දැන් අපි ගත්තොත් ආහාර මාර්ග පද්ධතිය, ශ්වසන පද්ධතිය, බහිස්රාවීය පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, ඊළඟට ස්නායු පද්ධතියනේ මේ වගේ පද්ධති රාශියක එකතුවකින් තමයි අවසානයේ ජීවියා නිර්මාණය වෙන්නේ. පැහැදිලිනේ? එතකොට
දැන් මෙතන අපිට කියවෙනවා මේ බලන්න අවයව ගැන. ඒ කියන්නේ අපේ ශරීරයේ අවයව තියෙනවා. ඒ වගේම අපේ ශරීරයේ විවිධ පටක තියෙනවා. මෙන්න මේ පටකයි මෙන්න මේ අවයවයි. මේ අවයව සහ පටක අතර සම්බන්ධතාවය ඇති කරලා දෙන පටක වර්ගය තමයි අපි හඳුන්වන්නේ සම්බන්ධක පටක කියලා. සම්බන්ධක පටක විදිහට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම අපේ ශරීරයේ තියෙන රුධිර පටකය. රුධිර පටකය සම්බන්ධක පටකයක්. ඊළඟට අපි ගත්තොත් අපේ ශරීරයේ හැදිලා තියෙන අස්ථි කියන්නේ සම්බන්ධක පටකයක්. කාටිලේජ කියන්නේ සම්බන්ධක පටකයක්. ඊට අමතරව තව දෙනවා සුදු තන්තුමය පටකය, කහ තන්තුමය පටකය, මේද පටකය මේ වගේ පටක වර්ග ගණනාවක් තියෙනවා. ඒ සමහර නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ 11 වසරේදී. නම් වශයෙන් දැනගත්තාම ඇති අස්ථි පද්ධතිය, කාටිලේජ, රුධිරය මේවා සම්බන්ධක පටක යටතට අයිති වෙන දේවල්. පැහැදිලිනේ? හරි. එතකොට එහෙනම් නැවත සැරයක් ඔළුවට ගන්න හොඳට සම්බන්ධක පටක කියන්නේ අපේ ශරීරයේ තියෙන අනෙකුත් පටක සහ අවයව. මේ පටක සහ අවයව එකිනෙක අතර සම්බන්ධතාවය ඇති කර ගැනීම සඳහා දායක වන පටකය. ඊට අමතරව දැන් අපි ගත්තොත් අස්ථි පද්ධතිය. අස්ථි පද්ධතිය අපේ ශරීරයේ සන්ධාරණය සඳහා, ඒ කියන්නේ අපේ ශරීරයේ බර දරා ගැනීම සඳහා සන්ධාරණයට වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අර සම්බන්ධක පටකයකටනේ අයිති වෙන්නේ අස්ථි පටකයත්. ඉතින් ඒ හේතුව හින්දා අපි කියනවා අවයව අතර සම්බන්ධතාවය පවත්වා ගන්නවා, ඒ වගේම සන්ධාරණයත් සපයනවා කියලා. එතකොට අපේ ශරීරයේ තියෙන පටක සහ අවයව අතර සම්බන්ධතාවය ඇති කරගන්න ඇතැම් විට සන්ධාරණ කාර්යය සඳහා දායක වන පටක වර්ගය තමයි සම්බන්ධක පටක කියලා කියන්නේ. හරි. අපි සම්බන්ධක පටක කියලා මාතෘකාව ලියලා ඒ යටතේ තරුවක් දාලා මෙහෙම ලියන්න. තරුවක් දාලා ලියන්න. දේහයේ පවතින විවිධ පටක සහ අවයව අතර සම්බන්ධතාවය පවත්වා ගැනීමටත් ඇතැම් විට සන්ධාරණය සිදු කිරීමටත් දායක වන පටකය සම්බන්ධක පටක ලෙස හඳුන්වයි. අර දායක වන පටකය කියලා යයන් අයින් කරන්න, දායක වන පටක සම්බන්ධක පටක ලෙස හඳුන්වයි. සම්බන්ධක පටක ලෙස හඳුන්වයි. හරි. මම දැන් ඔයාලට පෙළ පොතේ එක පිටුවකට අවධානය යොමු කරන්නම්. මම ෂෙයා කරන්නම් මේ බලන්න. රයිට්. බලන්න මෙන්න මෙතන. මේ තියෙන හරි. මෙන්න මේ ඔයාලගේ පෙළ පොතේ තියෙන මිනිසාගේ අතක විවිධ සම්බන්ධක පටක තියෙන ආකාරය දක්වන රූප සටහනක් මේකේ තියෙනවා. හොඳට බලන්න මේක දිහා. අපි දැන් අර පොඩ්ඩකට කලින් කතා කරපු අස්ථි පටකය කියන්නේ සම්බන්ධක පටකයක්. මේ මිනිසාගේ අතේ මේ අපි අර සාමාන්‍ය ව්‍යවහාරයේ ඇටකූරු කියලා කියන්නේ අස්ථි. මේ අස්ථි පටකය
අස්ථි පටකයෙන් හැදිලා තියෙන්නේ. ඊළඟට ඒ අස්ථිත් එක්කම තියෙන කොටසක් තියෙනවා කාටිලේජ කියලා. ඒ කාටිලේජත් මේ මිනිසාගේ අතේ දකින්න පුළුවන්. ඊළඟට මේ රතු පාටට ලොකුවට තියෙන රුධිර වාහිනියක් එහෙම නෙවෙයි. ඔයාලා දන්නවා මේ රතු පාටට ලොකුවට තියෙන්නේ ඇත්තටම මේ පේශිය. මේ පේශි තියෙන්නේ. ඒතර පේශි අයිති වෙන්නේ සම්බන්ධක පටක වලට නෙමෙයි පේශි පටකය කියලා වෙනම එකක් තියෙනවනේ. නමුත් මෙන්න මේ බලන්න මේ පේශි වලට අමතරව මේ වගේ දැන් මම අඳිනකොට ඒක නිල් පාට වෙනවා. රුධිර වාහිනී තියෙනවා මේ වගේ විහිදිලා ගිය රුධිර වාහිනී තියෙනවා. මේ රුධිර වාහිනී තුල තියෙන රුධිරය ගත්තොත් ඒ රුධිරය කියන්නේ සම්බන්ධක පටකයක්. රුධිරය කියන්නේ සම්බන්ධක පටකයක්. ඇත්තටම අපි හඳුන්වන්නේ රුධිරයේ විශේෂ සම්බන්ධක පටකයක් කියලා අනෙක් සම්බන්ධක පටක අතරේ තියෙන. ඊළඟට මෙන්න මේ බලන්න මේ මුලින්ම මේ රවුමක් තියෙන්නේ. මෙතන මෙන්න මේ විදිහට එක ස්ථානයක් විශේෂ කරලා පෙන්නනවා. යටින් දාලා තියෙනවා සමට යටින් පිහිටි සම්බන්ධක පටක. මෙතන සම්බන්ධක පටක කීපයක් මේ රූපේ පෙන්නනවා. අර මම ඔයාලට කිව්වේ විවිධ සුදු තන්තුමය පටකය කහ තන්තුමය පටකය මේ වගේ හරි අර ඉහළ පටක මේ වගේ තියෙනවා. දැන් මේ මෙතන පෙන්වන්නේ ඒ වගේ තන්තුමය පටක කීපයක් පටක වර්ග කීපයක් තමයි මේ රූපය තුල පෙන්වන්නේ. ඇත්තට මේ වගේ නම් ගැඹුරට අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍ය පෙළ පන්තියේදී. ඔයාලා උසස් පෙළදී නම් ජීව විද්‍යාවේ 5 වෙනි ඒකකයේ යටතේ වෙනම සත්ව ආකාරය පිළිබඳව සාකච්ඡා කරනකොට සත්ව පටක ගැන දීර්ඝව කතා කරන්න තියෙනවා. නමුත් මෙතෙන්දී ඔයාලට ඒ වගේ නම් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මං පෙන්වන්න උත්සාහ කරේ පෙළ පොතේ ඔයාලගේ දාලා තියෙන මේ මිනිසාගේ අතක, ඒ කියන්නේ මිනිසාගේ අත කියන කොටස අරගෙන ඒ කොටස තුල තියෙන විවිධ පටක වර්ග කීපයක් දාලා තියෙන්නේ. හරි. හොඳයි. අපි දැන් නැවත අපේ සාකච්ඡාවට එමු. අපි කතා කරමින් හිටියේ සම්බන්ධක පටක කියලා කියන්නේ මොනවද කියලා. දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා සම්බන්ධක පටක කියලා කියන්නේ ඇත්තටම අපේ දේහයේ විවිධ පටක සහ විවිධ අවයව අතර සම්බන්ධතාවය පවත්වා ගන්න ඒ වගේම ඇතැම් අවස්ථාවලදී සන්ධාරණයටත් දායක වන පටක වලට තමයි අපි කියන්නේ සම්බන්ධක පටක කියලා. දැන් ඊළඟට අපි බලන්න ඕනේ මේ සම්බන්ධක පටකයක් හැදිලා තියෙන්නේ කොහොමද? හොඳට මේක ඔලුවට ගන්න. මේ සම්බන්ධක පටකයක් හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම කොටස් 3කින්. හරි. සම්බන්ධක පටකයක තියෙනවා ප්‍රධාන වශයෙන්ම සෛල. සම්බන්ධක පටකයක ප්‍රධාන වශයෙන්ම දකින්න පුළුවන් සෛල. හරි. ප්‍රධාන වශයෙන්ම සෛල දකින්න පුළුවන්. ඊළඟට තන්තු දකින්න පුළුවන්. ඒ වගේම පූරකයක් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් සම්බන්ධක පටකයක කොටස් 3ක් අපිට දකින්න පුළුවන්. සෛල දකින්න පුළුවන්, තන්තු දකින්න පුළුවන්, ඊට අමතරව පූරකය දකින්න පුළුවන්. හරි. දැන් මේ පූරකය කියන කොටස තමයි සාමාන්‍යයෙන් මාධ්‍ය සපයන්නේ. අපි හිතමු මෙන්න මේ වගේ කොටසක් අරගෙන මේ කොටස මෙහෙම පූරක ද්‍රව්‍ය වලින් පිරීලා තියෙනවා. එක එක සම්බන්ධක පටකවල පූරක ද්‍රව්‍ය විවිධ ආකාර වෙනවා. මම මේක තව චුට්ටක් ඉස්සරහදී කියන්නම්. දැනට පූරකය කියන වචනේ විතරක් අරගන්න. මෙන්න මේ පූරකය තුල විවිධ සෛල වර්ග. මේ වගේ විවිධ සෛල වර්ග අර පූරකයේ ගිලී තියෙනවා. ඒ වගේම ඊට අමතරව විවිධ තන්තු වර්ගත් මේ වගේ සෛල අතර පවතිනවා. එතකොට මේ තියෙන්නේ තන්තු, මේ තියෙන්නේ සෛල. ඒ තන්තු සහ සෛල මේ වගේ පූරකයක් තුල ගිලිලා පවතිනවා. එහෙම සෛලයි තන්තුයි විශාල පූරකයක් තුල ගිලිලා තියෙන ව්‍යුහයක් තමයි සාමාන්‍යයෙන් සම්බන්ධක පටකවල දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සම්බන්ධක පටකවලට ස්නායු සැපයුමක් ඒ වගේම රුධිර සැපයුමක් තියෙනවා. මොකද මේ සම්බන්ධක පටකවල මේ පූරකය තුල සෛල පවතිනවා. මේ සෛල ජීවී සෛල. ඒ සෛල නඩත්තු වීම සඳහා අනිවාර්යෙන් පෝෂක ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඒ නිසා සම්බන්ධක පටකවලට හොඳ රුධිර සැපයුමක් තියෙනවා. ඒ වගේම ස්නායු සැපයුමක් තියෙනවා.
දැන් අපි අස්ථි ගත්තොත් ඒ අස්ථිවල ව්‍යුහය සැලකුවොත් එහෙම ඒ අස්ථිවල ව්‍යුහය තුලත් මේ වගේ රුධිර වාහිනී ස්නායු ඇතුළු කොටස් අපිට දකින්න ඇත්තටම පුළුවන්. පැහැදිලිනේ? හරි. එහෙනම් සම්බන්ධක පටකයක් කියන්නේ පටක සහ අවයව අතර සම්බන්ධතාවය ඇති කරන ඒ වගේම සන්ධාරණයටත් දායක වන පටකයක්. ඒ සම්බන්ධක පටක හැදෙන්නේ ප්‍රධාන වශයෙන් සෛල තන්තු සහ පූරකයක් මගින්. තරුවක් දාලා ලියන්න. හරි, තරුවක් දාලා ලියන්න. ලියන්න සම්බන්ධක පටකවල සෛල තන්තු සහ පූරකයක් පවතී. සෛල තන්තු සහ පූරකයක් පවතී. සෛල තන්තු සහ පූරකයක් පවතී. එමෙන්ම ඒකටම ලියන්න. එමෙන්ම ස්නායු සහ රුධිර සැපයුමක් පවතී. ස්නායු සහ රුධිර සැපයුමක් පවතී. හරි. දැන් හොඳට බලන්න සම්බන්ධක පටකයක් වුණාම මේ වගේ විශාල පූරකයක සෛල සහ තන්තු ගිලිලා පවතිනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සම්බන්ධක පටකයක ස්වභාවය. හැබැයි සමහර සම්බන්ධක පටක තියෙනවා ඒවයේ මේ තන්තු සෑම විටම නැහැ. ඇතැම් අවස්ථාවල විතරක් තියෙන. අන් ඒ වගේ අර ටිකක් වෙනස් වන සම්බන්ධක පටක අපි හඳුන්වනවා විශේෂිත සම්බන්ධක පටක කියලා. ඔය අපේ තියෙන රුධිර පටකය ඒ වගේ විශේෂිත වූ සම්බන්ධක පටකයක්. අපේ රුධිර පටකය ඒ වගේ විශේෂ වූ සම්බන්ධක පටකයක්. පැහැදිලිනේ? ඉතින් එහෙම යම් යම් වෙනස්කම් තියෙනවා. තව තොරතුරු ගොඩාක් මේ සම්බන්ධක පටක හා සම්බන්ධයෙන් තියෙනවා. හැබැයි 11 වසරේදී දැනගන්න ඕන වෙන්නේ සම්බන්ධක පටක කියන්නේ මොනවද කියන එක සම්බන්ධක පටකයක මූලික ලක්ෂණ කීපයක් විතරයි. ඇත්තටම සම්බන්ධක පටකවල මූලික ලක්ෂණ සියල්ලම අධ්‍යයනය කරන්නත් නැහැ 11 වසරේදී. පැහැදිලිනේ? ඊට අමතරව විශේෂිත සම්බන්ධක පටකයක් ලෙස රුධිර පටකය පිළිබඳව ඉතා කෙටියෙන් අපි දැනගන්න ඕනේ මේ පාඩම තුලදී. හරි. දැන් අපි කිව්වා රුධිර සැපයුමක් සහ ස්නායු සැපයුමක් තියෙනවා කියලා. ඊළඟට තව තරුවක් දාලා ලියන්න විශාල පූරකය තුල සෛල සහ තන්තු ගිලී පවතී. සෛල සහ තන්තු ගිලී පවතී. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙයි. එතකොට සර් කොහෙන්ද මේ පූරකය? දැන් සෛල නම් සාමාන්‍යයෙන් විභාජක පටකවලින් අපට ලැබෙන්නේ. ඒ කියන්නේ කලල විකසනය සිදු වෙනකොට මධ්‍ය චර්මය, බහිස්චර්මය, අන්තස්චර්මය වගේ ඒ කොටස් වලින් මේ පටක ඇති කරන්නේ, සෛල ඇති කරන්නේ. ඊට පස්සේ ඒ සෛලන තවදුරටත් අනුන් විභාජනයෙන් බෙදෙමින් මේ සෛල ඇති කරන්නේ. දැන් පූරකය ඇති වෙන්නේ කොහෙන්ද කියලා. මේ සම්බන්ධක පටකයක තියෙන පූරකය මේ පටකයේ සෛල වලින්ම තමයි ශ්‍රාවය කරන්නේ. දැන් පටකය තුල තියෙනවා නම් මේ වගේ සෛලයක්. හරි, පටකය තුල තියෙනවා නම් මේ වගේ සෛලයක් තියෙනවා නම් මේ සෛලය විසින් මොකද කරන්නේ? පූරකය ශ්‍රාවය කරලා එළියට දෙනවා. පූරකය ශ්‍රාවය කරලා එළියට දෙනවා. එතකොට ඒ සෛල වලින්ම තමයි මේ පූරක ද්‍රව්‍ය ශ්‍රාවය වීම සිද්ධ වෙන්නේ. ඒ තමයි සාමාන්‍යයෙන්
සම්බන්ධක පටකවල ස්වභාවය. හැබැයි අර මම ඉස්සරලා කිව්වා සමහර ඒවා තියෙනවා විශේෂිත සම්බන්ධක පටකය. හරියට අපේ රුධිර පටකය වගේ. ඒ වගේ සමහර අය ඉන්නවා. දැන් උදාහරණයක් රුධිර පටකය. එයාගේ මේ පූරකයේ ශ්‍රාවය කරන්නේ සෛල වලින් නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් රුධිර පටකයේ පූරකය වෙන්නේ රුධිර ප්ලාස්මය කියන එක. රුධිර පටකයේ පූරකය වෙන්නේ රුධිර ප්ලාස්මය කියන එක. ඒතර රුධිර ප්ලාස්මය ශ්‍රාවය වෙන්නේ ඇත්තටම රුධිර සෛල වලින් නෙමෙයි. ඉතින් ආන් ඒ වගේ මේ සම්බන්ධක පටකවල මූලික ලක්ෂණ ටිකෙන් ටික වෙනස් වෙන සමහර අය ඉන්නවා. ඒ කට්ටිය තමයි අපි විශේෂිත සම්බන්ධක පටක කියලා සාමාන්‍යයෙන් ගන්නෙ. හොඳයි. අපි දැන් මේ කතා කරපු තොරතුරත් ලියාගමු. ඊළඟ තරුව දාලා ලියන්න. සාමාන්‍යයෙන් සම්බන්ධක පටකයක පූරකය සාමාන්‍යයෙන් සම්බන්ධක පටකයක පූරකය පටකයේ සෛල වලින්ම ස්‍රාවය වේ. පටකයේ සෛල වලින්ම ස්‍රාවය වේ. හරි. දැන් අර සාමාන්‍යයෙන් කියලා අපි ලියවනේ ඒ වචනේ යටින් ඉරක් අඳින්න. මොකද සාමාන්‍යයෙන් කියලා කිව්වේ පොදුවේ ඒක. ඒක වෙනස් වෙන අවස්ථා ඇතැම් විට තියෙන්න පුළුවන් නිසා. හොඳයි. දැන් උදාහරණ විදිහට අපි ලියමු. සම්බන්ධක පටක වලට උදාහරණ. උදාහරණ කියලා දාලා ලියන්න. අස්ථි පටකය කාටිලේජ පටකය රුධිර පටකය හරි. දැන් අපිට වෙනම පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා රුධිර පටකය පිළිබඳව. මොකද සම්බන්ධක පටක යටතේ ඔයාලගේ වැඩි අවධානය යොමු කරන්නේ මෙතන රුධිර පටකය ගැන. ඒ නිසා අනුමාත්‍රකාවක් ලියන්න. විශේෂිත සම්බන්ධක පටකයක් ලෙස රුධිර පටකය. විශේෂිත සම්බන්ධක පටකයක් ලෙස රුධිර පටකය. විශේෂිත සම්බන්ධක පටකයක් ලෙස රුධිර පටකය. මම එහෙම ලියන්න කියලාම කිව්වේ මාතෘකාව කියවනකොටම එතකොට අපේ ඔළුවට යනවා රුධිර පටකය සම්බන්ධක පටක අතර ඉන්න විශේෂ එක්කෙනෙක් කියලා. හරි. විශේෂිත සම්බන්ධක පටකයක් ලෙස රුධිර පටකය. හොඳයි. දැන් රුධිර පටකය කියන්නේ සම්බන්ධක පටකයක්නේ. ඒ නිසා රුධිර පටකයෙන් කරන්නේ අපේ ශරීරයේ තියෙන විවිධ අවයව සහ පටක අතර සම්බන්ධතාවයක් ඇති කරගන්න එක. මම නිකන් ඒක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. දැන් අපි ආහාර ගන්නවනේ. ඒ අපි ගන්න ආහාර ටික අපේ ආමාශය තුලදී ඊළඟට කුඩාන්ත්‍ර මහාන්ත්‍ර මේ වගේ ආහාර ජීර්ණ පද්ධතියේ ස්ථාන ගණනාවකදී ඒ ආහාර ජීර්ණය වීමට ලක් වෙනවා. ඒ ජීර්ණය වුණු ආහාර ටික ඊළඟට අපේ ශරීරයට අවශෝෂණය කරගන්නවනේ. ඒ ශරීරයට අවශෝෂණය කරගන්නවා කියලා ඇත්තටම වෙන්නේ අපේ රුධිර පටකයට තමයි මේ ආහාර ටික අවශෝෂණය කරගන්නේ. ඊළඟට රුධිර පටකයෙන් තමයි ශරීරය පුරා තියෙන හැම සෛලයකටම මේ පෝෂණ ද්‍රව්‍ය අරගෙන යන්නේ. දැන් එතකොට ඔයාලා දන්නවා අපේ සෛලයේ කොතනක හිටියත් ජීවී සෛලයක් ඒ සෛලයේ ජීවී බව පවත්වා ගන්න ශක්තිය අවශ්‍ය වෙනවා.
සෛලයක් ජීවී බව පවත්වා ගන්න ශක්තිය ලබා ගන්නේ හරි සෛලයක් ජීවී බව පවත්වා ගන්න ශක්තිය ලබා ගන්නේ ඒ සෛලය තුල තියෙන ආහාර දහනය කරලා නැත්නම් ඔක්සිකරණය කරලා ලැබෙන ශක්තියෙන්. පැහැදිලිනේ. එතකොට දැන් එහෙම ඔක්සිකරණය කරලා ශක්තිය ලබා ගන්නට නම් හැම සෛලයක් තුලටම මොනවද ගමන් කරලා තියෙන්න ඕනේ? ආහාර ගමන් කරලා තියෙන්න ඕනේ. එතකොට අපි ලබා ගන්න ආහාර ජීර්ණ පද්ධතිය තුලදී ජීර්ණය වුණාට පස්සේ ඊළඟට ඒවා රුධිරයට අවශෝෂණය කරගෙන රුධිරයෙන් බෙදා හරිනවා ශරීරයේ පුරා තියෙන හැම සෛලයකටම නැත්නම් හැම අවයවයකටම බෙදා හරිනවා. එතකොට අපේ ශරීරයේ තියෙන විවිධ අවයව සමග ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ කිරීම කරන්නේ මේ රුධිර පටකයේ විසින්. දැන් ඔය වගේම තව එකක් හිතලා ඔයාලට කියන්න පුළුවන් නේද? කවුරුරි පොඩ්ඩක් හිතලා කියන්න බලන්න. ඔය වගේම තව උදාහරණයක්. මතකෙට එන්නේ නැද්ද? දැන් අර මම කිව්වේ ආහාර ටික ඔක්සිකරණය කරන්ඩ ශක්තිය නිපදවන්න ආහාර ඔක්සිකරණය කරනවා කියලා කිව්වනේ. එතෙන්දි මොකද්ද වෙන්නේ? ඔක්සිකරණය කරන්න ඔක්සිජන් ඕනනේ. දැන් ඔයාලා හිතන්න ඔක්සිජන් ලබා ගන්න මොන ක්‍රියාවලියෙන්ද? ශ්වසන පද්ධතිය හරහා ආශ්වාස ප්‍රාශ්වාස කිරීම මගින් වායුගෝලයේ තියෙන ඔක්සිජන් ටික පෙනහළු වලට අරගෙන ඇවිල්ලා ඒ පෙනහළු වල තියෙන ගර්ත තුලදී අපේ ශරීරයට මේ ඔක්සිජන් ඇතුළු කරගන්නවා. ශරීරයට කියලා ඇත්තටම ඔක්සිජන් ඇතුළු කරගන්නේ ඒ ගර්ත ආශ්‍රිතව තියෙන රුධිර කේශනාලිකාවල වූ රුධිරයට. ඒ රුධිරය මගින් මේ ඔක්සිජන් ටික දේහයේ පුරා තියෙන හැම සෛලයකටම බෙදා හරිනවා. එතකොට පෙනහළු සහ දේහයේ තියෙන සෛල එහෙම නැත්නම් අවයව සම්බන්ධ කිරීම කරන්නේ රුධිරය මගින්. ඊළඟට සෛලවලදී ආහාර ඔක්සිකරණය කරනකොට දහනය කරනකොට කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. මේ නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් ටික ප්‍රාශ්වාස වාතය සමග පිට කිරීමට නම් මොකද්ද කරන්න ඕනේ? ආයසරයක් මේ ටික අරන් එන්න ඕන කොහෙටද? පෙනහළු වලට අරගෙන එන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධතාවය කරන්නේත් කවුරු විසින්ද? රුධිරය විසින්. තව තියෙනවා. දැන් අපි ගත්තොත් අපේ ශරීරයේ අක්මාව හරි එහෙම නැත්නම් වෙනත් අවයවවලදී පරිවෘත්තීය ක්‍රියා සිදු කරලා පරිවෘත්තීය අපද්‍රව්‍ය නිපදවනවනේ. මේ නිපදවන පරිවෘත්තීය අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරන්න ඕනේ. ඒ කියන්නේ බහිස්රාවීය ද්‍රව්‍ය. ඒ ටික බැහැර කරන්න නම් බහිස්රාවීය ද්‍රව්‍ය බැහැර කරන්නේ වෘක්කවලදී වක්වඩුවලදී. ඒ වෘක්කවලදී මුත්‍රා නිපදවීම මගින් මේ බහිස්රාවීය ද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරනවා. එතකොට මුත්‍රා නිපදවීමේ කාර්ය සිදු කරන්නේ වෘක්කවලනේ. ඒ වෘක්කවල තියෙන වෘක්කාණු ඇතුලේ තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට මේ වෘක්ක දක්වා ශරීරයේ වෙනත් අවයවවල නිපදවන පරිවෘත්තීය ඵල අරන් එන්නේ කවුරු විසින්ද? රුධිරය විසින්. ඉතින් මෙහෙම ගොඩාක් කරුණු උදාහරණ විදිහට කියන්න පුළුවන්. පැහැදිලිනේ. ඒතර ඔයාලා තේරුම් ගන්න ශරීරය තුල තියෙන විවිධ අවයව සහ පටක අතර සම්බන්ධතාවය ඇති කිරීම තමයි සම්බන්ධක පටකවල කෘත්‍ය. රුධිරය කියලා කියන්නේත් ඒ වගේම සම්බන්ධක පටකයක්. හැබැයි රුධිරය කියන්නේ විශේෂිත වූ සම්බන්ධක පටකයක්. මොනවද මේ විශේෂ ලක්ෂණ? එකක් තමයි අපි ඉස්සරලා කිව්වා සාමාන්‍ය සම්බන්ධක පටකයක තියෙන පූරකය ශ්‍රාවය කරන්නේ ඒ සම්බන්ධක පටකයේ තියෙන සෛල වලින්. නමුත් මේ රුධිර පටකයේ ඒ පූරකයේ ශ්‍රාවය කරන්නේ පටකයේ වූ සෛල වලින් නෙමෙයි. පූරකය පටකයේ තියෙන සෛල වලින් නෙමෙයි ශ්‍රාවය කරන්නේ. රුධිර පටකයේ පූරකයේ වෙන්නේ රුධිර ප්ලාස්මය. එතකොට රුධිර ප්ලාස්මයේ ශ්‍රාවය කරන්නේ රුධිර සෛල වලින් නෙමෙයි. පැහැදිලිනේ? ඔන්න එක වෙනස්කම. ඊළඟට ඔයාලට මතකද මම ඉස්සර වෙලා කිව්වා සාමාන්‍යයෙන් සම්බන්ධක පටකයක් ගත්තහම ඒ සම්බන්ධක පටකයක් තුල සෛල තියෙනවා, තන්තු තියෙනවා, පූරකය පවතිනවා. සාමාන්‍යයෙන් මේ කොටස් ටික පවතිනවා. හැබැයි රුධිර පටකයේ මේ තන්තු ඇති වෙන්නේ රුධිර කැටි ගැසීමක් වගේ දෙයක් සිද්ධ වෙන වෙලාවකදී විතරයි. අන්න ඒ හේතුවත් නිසා හරි තන්තු සෑම විටම පවතින්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම අර සාමාන්‍ය සම්බන්ධක පටකයකට වඩා
රුධිර පටකය ටිකක් වෙනස් වෙනවා. හරි අපි ඔක පොඩ්ඩක් සටහන් කරගෙන ඉමු. විශේෂිත සම්බන්ධක පටකයක් ලෙස රුධිර පටකය කියලා මාතෘකාව ලියලා අපි ඒ යටතේ මේ කරුණු ටික සටහන් කරගමු.